අද අපි සාකච්ඡාව සඳහා හමු වෙන දවස. ඔබ යමක් ඉදිරිපත් කරලා තිබුණොත් ඒ සඳහා පිළිතුරු සැපයීමටත් නැවතනම් යම්කිසි මාතෘකාවක් ඔස්සේ ගැඹුරු තැන් ගැන කතා කිරීමටත් අපි මේ කාලය යොදා ගන්නු ලබනවා. ඒ අනුව පසුගිය දවස්වල ඇති වුණා වූ කතාවක සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් පෙර ඉදිරිපත් තිබුණා වූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් ඒ කෙටි කාලීන පිළිතුරක් නොසෑහෙන නිසා දිගු පිළිතුරක් වශයෙන් ගන්න අපි කල්පනා කරන්නේ. මම නම් කල්පනා කරේ දවස් 3-4ක් තිස්සේ මේ පිළිතුර ගන්න. නමුත් දැනට කෙටියෙන් කතා කරන්න තමයි කල්පනා කරන්නේ. මේ බුදුසමයේ පෙන්වන මාර්ගඵල පිළිබඳව. සමහරු කියනවා මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවායි කියලා. ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙනවද දන්නේ නැහැ මාර්ගඵලයක් කියන එකෙන්. සාතිකයක් වගේ උපාධියක් වගේ මොනවා හරි ලැබෙනවා කියලා හරි. මේවා ගැඹුරු තැන්. ගම්භීරසු තානාටානසු පඤ්ඤා චක්කුම් කමති කියන්නේ මේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාව වෙන්නේ නිකන් කලක් තිස්සේ එන්න ඕන. ඒ කියන්නේ මේක කටපාඩම් කරගන්න ඕන දෙයක් නෙමෙයි. පාඩම් කරගත්තට වැඩක් වෙන්නේ නැහැ. අදටත් මේ සමාජයේ බොහොම දැනුම තියන අය ඉන්නවා. දැනුමෙන් හුඟ ඉහළයි ප්‍රායෝගිකත්වයෙන් බිඳුවේ. මේක ප්‍රායෝගික වැඩක්. නිසා බුදු සමයේ විශේෂයෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරපු දේශනාවල අනිකුත් ශාසනවල නොතිබුණා. අනිකුත් කියන්නේ ඒ කාලේ තිබුණ ආලාර කාලා මුද්ද කලා පුත්‍රා මොනවා යම් ප්‍රතිඵල ලබන් හිටියත් ඒ වශයෙන්ම අයිති කරලා තියෙන ලෞකික වලට මේ ලෝකෝත්තර කියන පැත්තට ගිය කවුරුත් හිටියේ නැහැ. මොකද්ද සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන මේ පදවල තේරුම? ධර්මයේ සඳහන් ගුණ කීපයක්. භගවතා භාගතුන් වහන්සේගේ ධර්මයේ මේ ගුණ වලින් යුක්තයි කියලා. ඒක දින අකාලික කියලා එකක්. සමහරු කියන කාලයක් නැහැ කියලා. මාර්ගයට අනතුරුව ඵලයේ ඉදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල් ගත නොවන බැවින් අපට මාර්ගය ගැන කතා කළ හැකියි. ඵලය කතා කරන්න ආйти තැනක නෙවෙයි තියෙන්නේ. ඵලය කියන්නේ ටිකක් වෙනස් දෙයක්. ඒ නිසා අපි බොහොම ප්‍රවේශමෙන් කතා කරන්න ඕන. මොකද මේ සමාජයේ මේ පිළිබඳව සකස් කරලා තියෙන ප්‍රතිරූප රාමු බොහොමයක් සාවද්‍යයි හෙවත් වැරදි. ඔය ලංකාවේ කඩවල වල ගන්න තියෙනවා පාලි පිළිබඳ සිංහලෙන් ලියපු පොත්පත්. ඉතින් මෑතදී ලියවිච්ච දේවල් මේකක මම දැක්ක සක්කාය කියන්නේ මේකයි කියලා ලියලා තියෙනවා. මේකයි මගේ කොට ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියන ඇත්ත ඉඳී. සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජනයක්. ඉතින් සක්කාය දිට්ඨියෙන් සසරට බැඳෙනවා. සක්කාය දිය කැඩුනොත් සසරට බැඳෙන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ සක්කාය කියන්නේ මේකයි නම් මොනවද කැඩෙන්නේ? අනුබඩු කැඩෙන්න ඕනේද?
ඒ නිසා අපි සක්කාය සූත්‍රයට යනවා. සක්කායංච වෝ භික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච නිරෝධගාමී පටිපදන්ති. හරි ලස්සන තැනක්. මහන්නේ මම ඔබට සක්කාය හට ගැනීමට හේතුවත් නැති වූ තැනත් ඒ සඳහා මාර්ගයක් දේශනා කරමි. මොකක්ද මේක පෙන්වලා තියෙන සක්කාය කියලා? පංච උපාදානස්කන්ධෝ තිස්ස වචනීය. තිස්ස වචනීය කියන්නේ ඒකට අර්ථයක් කියන එක. දැන් ඉතින් පංච උපාදානස්කන්ධය කියන එක තේරුම් ගන්න නැතුව පුළුවන්ද මේන් එහාට යන්න? නමුත් පංච උපාදානස්කන්ධය කවුද මේ සමාජ නිරෝධව පැහැදිලි කරන්නේ? මොකද්ද සම්ප්‍රදායික වචනයක් තුල හිර වෙලා ඉඳගෙන මේක දෙකට කඩාගෙන ඔප්පු කරන්න බැරි තැනක හිර වෙලා ඉන්නවා. වචනෙන් නම් කියයි පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියලා වචනෙන් කියයි. නමුත් මේකට පොතේ තියෙන අර්ථය නෙවෙයි. ඔබ ළඟ තියෙන අර්ථය ඇත්ත තේරෙන්න ඕනේ. එතකොටයි ඇත්ත තේරෙන්නේ. සක්කාය පංච උපාදානස්කන්ධය. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? එතකොට අපිට ගන්න වෙනවා අර මම පෙන්වන සත්තට්ඨාන කියන කුසල කියන සූත්‍රයේ උගන්වලා තියෙන කාරණේ. මොකද්ද උගන්වන්නේ? මනුස්සයින්ට දොරවල් හයක් තියෙනවා. ඒ දොරවල් හය නිසා වේදනා හයක් හට ගන්නවා. වේදනා හය හඳුනා ගන්නට සංඥා හයකුත් හට ගන්නවා. වේදනා හා සංඥාවන්වලට අනුව සංකාර හයකුත් හට ගන්නවා. වේදනා සංඥා සංකාර වලින් කරපු දේ දැනගන්නට විඥාන හයකුත් හට ගන්නවා. දැන් වේදනා හටගන්නේ මොනවා නිසාද? ඒකට උත්තර නැහැ අපේ බුද්ධ ආගමේ. ඔය පවතින බුද්ධ ආගමේ ඒකට උත්තර නැහැ. එහෙනම් මේ කතා කරන දේවලුත් ඇත්තට වැඩක් ඇති වැඩ නෙවෙයි කියලා මට හිතෙනවා. කතා කරන දේ ඔතන නෙවෙයි ඊට මෙහා පැත්තේ. මාර්ගඵල වලින් එහා පැත්තේ නෙවෙයි කතා කරන්න ඕන. මෙහා පැත්තේ තියෙන වැරද්ද හදා ගන්නයි ඕන. වසුගේ දවස්වල මම ඔය ඉරිදා වත්පතක ගිහී ලිපි පෙළක් බල බල හිටියා. අන්තිම රන් තීරණය කළේ 7-5ක වැඩක් නැති ලිපි පෙළක් කියලා. එහා පැත්ත ගැන කතා කරන්නේ. මාර්ගඵල වලින් එහා පැත්ත ගැන කතා කරන්නේ. කතා කරන්න ඕන මාර්ගඵල අතුරුදහන් වුණේ ඇයි? මාර්ගඵල ලබන්නේ කොහොමද කියන එක පිළිබඳව. නැවත මාර්ගඵල කියන වචනෙට එක එක්කෙනා හිතන් ඉන්න අර්ථ ඔක්කොම වැරදි. ඒක තේරුම් ගන්න ඉස්සර වෙලා. අපි එහෙනම් මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. ඔබ මොනවද ඇසෙන් විඳින්නේ? ඔබ මොනවද කනෙන් විඳින්නේ? ඔබ මොනවද නාසයෙන් විඳින්නේ? ඔබ කල්පනා කරලා බලන්න. මේ බුදු සමයේ සියලු ධර්මයන් පිළිබඳ විග්‍රහය ඉදිරිපත් කරන්නා වූ අටුවාව තමයි ඔබ ළඟ තියෙන්නේ. ඒක හරිනම් හරියටම හරි. මම මේ අටුවාව තුළින් තමයි මේවා සේරම ලියන්නේ. එහෙනම් ඔබ ඇහෙන් විඳින්නේ රූපය, කනෙන් විඳින්නේ ශබ්දය, නාසයෙන් විඳින්නේ ගන්ධය, දිවෙන් විඳින්නේ රසය, කයෙන් විඳින්නේ ස්පර්ශය, සිතින් විඳින්නේ අරමුණු. ලෝභ හරි, දේශ හරි, මෝහ හරි, පව් හරි, පින් හරි සිතට එන අරමුණු. ධම්ම කියලා කතා කරනවා. දැන් මේ වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥාණයට භාජනය වෙන්නේ කයද? අර රූපේද? රූප රූපේද, ශබ්ද රූපේද, ගන්ධ රූපේද? රූප රූපේද වේදනාවෙන් විඳින්නේ.
රූප රූපේද සංඥාවෙන් හඳුනන්නේ. රූප රූපේ කෙරෙහිද සංකාරයෙන් බැඳෙන්නේ. රූප රූපේ කෙරෙහිද මේ වේදනා සංඥා සංකාර හතරෙන් රූපෙන් කරපු දේද විඥාණයෙන් දැනගන්නේ. ඔය සම්ප්‍රදායික පොතපත එහෙම උගන්වන්නේ නැහැ. රූපේ කියන්නේ ශරීරය. වේදනා සංඥා සංකාර නාම. නාම රූප කයයි සිතයි දෙකට කඩලා තියෙනවා. තව ටිකක් එහාට යනකොට ශරීරේ නැත්නම් පඨවි ආපෝ තේජෝ රූප. දැන් මෙතන ඉඳගෙන ගලපන්න. ච ඉමේ තණ්හා කායෝ. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සතර නිර්වාණයයි තණ්හා නැති කරන්න තණ්හා ස්කන්ධ හයක් තියෙනවා. මොනවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. ඒ කාටද තියෙන තණ්හාවද? රූපයට තියෙන ඇලීම. රූපය කියන්නේ අරමුණක්. ශබ්දයට තියෙන ඇලීම. ගන්ධයට තියෙන ඇලීම. එහෙම නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන්නේ දොරවල් හයෙන් ගන්න අරමුණු හයට. ඒ අරමුණ නෙවෙයිද වේදනාවෙන් විඳින්නේ? ඔබ චිත්‍රපටයක් නරඹනවා. ඔබ ශරීරය විඳිනවද? එහෙම නැත්නම් චිත්‍රපටයේ පේන රූප විඳිනවද? ඔබ ගීතයක් අහනවා. ඔබ ශරීරය විඳිනවද? ගීතයේ රස විඳිනවද? ශබ්දේ. ඒකනේ මම කියන්නේ මේක ඔබ තුලින් දකින්න කියලා මේ කවුරුත් කියන පිස්සු අහන්න නැතුව කටපාඩම් කරගත්ත ගිරව් කියන දේවල් අහන්න නැතුව. ඒක ඇත්ත නම් ඒක ඇත්ත බුදුන් වහන්සේ වදාළ නිසා නෙමෙයි. මම කියන නිසා නෙමෙයි. ඔබ ළඟ සිදු වෙන නිසා. දැන් එතකොට පංචස්කන්ධය කියන්නේ කායද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ පහළ වෙන අරමුණ හඳුනා ගැනීමේ කාර්යය වේදනා සංඥා සංකාර විඥාන වලින් කරනවා. දැන් දොරවල් හයෙන් පංචස්කන්ධ හයක් පහළ වෙන්නේ නැද්ද? ඒ පංචස්කන්ධ වල රූප කියන්නේ පඨවි ආපෝ තේජෝද ශරීරයේද? කොහොමද මේ මිනිස්සුන්ගේ සක්කාය දිට්ඨිය කැඩෙන්නේ? නැත්තම් සෝවාන් වෙන්නේ? මේ වැරද්ද උඩ ඉඳගෙන. ඉස්සෙල්ලා කල්පනා කරන්න ගන්න එක. දැන් එහෙනම් අරමුණක් කියන්නේ දෙයක් නෙමෙයි. සිතුවිල්ලක්. ඇසේ ප්‍රසාදය කියලා එකක් තියෙනවා අරමුණ දකින්න පුළුවන් හැකියාව. මේකට ඉදිරියෙන් තියෙන දෙක සෙවණැල්ල වැටෙනවා. ප්‍රසාදේ මේක දන්නෙත් නැහැ, සෙවණැල්ල දන්නෙත් නැහැ. අන්න එතකොට ස්පර්ශ චෛතසිකේ පහළ වෙනවා. ඒ ස්පර්ශ චෛතසිකේ අරමුණක් නේ. එතකොට ඒක රූපේ පඨවි ආපෝ තේජෝ නෙවෙයිනේ. සෙවණැල්ලක් විතරනේ. කොහොමද ඒකේ පඨවි ආපෝ තේජෝ තියෙන්නේ? එනකෝ කණ්ණාඩිය ඇතුලෙන් බලපුවම ඔබේ මූණෙත් පඨවි මේ ඇඟෙත් පඨවි ආපෝ තියෙන පෙ අල්ලලා අහුවෙන්න එපා. දැන් ඔබත් එක්ක මම කතා කරමින් ඉන්නවා. මේ ඉස්සරහින් පින්තූරයක් තියෙනවා. මේක අත ගාලා අල්ලන්න පුළුවන්ද? මේක පඨවි ආපෝ තේජෝ වලින් හැදිලා නැහැ. ඒක බිම්බයක්, පටිබිම්බයක්. එහෙම කවදා හරි පිළිගන්න වෙනවා. දැන් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලෝකේ සමග ජීවත් වීමේදී මේ ස්කන්ධ පංචකය නම් වූ ඒකකය ශීඝ්‍රයෙන් හටගෙන නැසෙනවා. මොහොතක් පාසා උපදිනව නැසනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. තව මේක සක්කාය උනේ නැහැ. ඒක සංයෝජනයක්, සක්කාය සංයෝජනයක් කියලානේ කියන්නේ. යෝජනයක් සංයෝජනය කියන එකේ තේරුම සාමාන්‍ය එක්වීම නිසා යෙදෙනවා නැත්නම් බැඳෙනවා කියන එක. එහෙනම් සංයෝජනයේ සක්කාය දිට්ඨි නම් සෝවාන් වෙන්න සංයෝජනේ කැඩෙන්න ඕනේ. සංයෝජන ප්‍රහාණ වෙන්න ඕනේ. මේ සක්කාය දිට්ඨිය හරියට දන්නේ නැතුව කොහොමද ප්‍රහාණය වෙන්නේ කාගේ හරි? ධර්මයේ පෙන්නනවා අරමුණ තුල සක්කාය දිට්ඨිය වැදෙන්නේ කියලා. අරමුණු සක්කාය දිට්ඨිය වැදෙනවා. මේකයි රූප කියලා ගත්ත ගමන් එහෙනම් ඉතින් ගවයින්ද සුනකින්ද අපිට විතරයි පඨවි ආපෝ තේජෝ වලින් හැදෙන රූපයක් තියෙන්නේ. ප්‍රේතයින්ටත් නැහැ, දෙවියන්ටත් නැහැ, භූතයින්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ. එතකොට අර
එක දේශකින් වහන්සේ කෙනෙක් කිව්වා වගේ රූපේ අතහැරලා වේදනා සංඥා සංකාර හතරින්ද පරලෝ ගියේ. රූප නැති කට්ටියට වේදනා සංඥා සංකාර විතරයිද දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ එහෙම තියෙන්නේ. ඒ මම සාමාන්‍යයෙන් හිතන්න මේවා කියන්නේ මේ. නමුත් සීහෝපම සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දෙවියෝ කියනවා අපි සක්කායෙන් මිදලා කියලා හිතන් හිටියට අපිත් සක්කාය තුල නේද ඉන්නේ කියලා දිව්‍ය ලෝකෙත් තියෙනවා සක්කාය. ඒකෙන් කියවෙන්නේ. ගිලාන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒකේ කියනවා බබලෝ ප්‍රාර්ථනා කරන්න එපා ඒකෙත් සක්කාය තියෙනවා. එතකොට ඒක එහෙනම් පඨවි ආපෝ තේජෝ තියෙන්න පුළුවන්ද? ඝන ආහාර වලින් හැදෙන කයක් තියෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් සක්කාය ඝන ආහාර වලින් හැදෙන එකක් නෙමෙයි. අපාය තුලත් දිව්‍ය ලෝකෙටත් බ්‍රහ්ම ලෝක තුලත් මනුෂ්‍ය තුලත් සිතේ හට ගන්න දෙයක්. ඔය චිත්තේන නියති ලෝකෝ කියන පදෙන් කියන්නේ මොකද්ද? ලෝකේ අරන් යනවා සිතින්. එහෙනම් අපිට රූපේ ශබ්දේ ගන්ධේ රසය තුල සක්කාය දිට්ඨිය හට ගනීවි. අපාගත සත්‍යයට පව තුල සක්කාය දිට්ඨිය හට ගනීවි. දෙවියන්ට පින තුල සක්කාය දිට්ඨිය හට ගනීවි. බ්‍රහ්මයින්ට සක්කාය දිට්ඨිය නෙවෙයි ඒකට කියන්නේ රූප රාග නැත්නම් අරූප රාග ඒ වෙනුවට. දැන් මේ හටගෙන නැසන පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙන්නේ කොහොමද? එහෙම වුණොත් සතරට බැඳෙන්නේ. හටගෙන නැසෙන කාලය තුල මෙන්න මේ හටගෙන නැසෙන දේ රූපේ මම රූපේ රූපේ තුල මායතල මාතර රූපේ නැත්නම් ඒතං මම ඊතු හමස්මින් යසෝ මේ අත්තා. එය කියන්නේ කය නෙමෙයි. ඒ රූපේ, ඒ ශබ්දේ, ඒ ගන්ධේ, ඒ රසේ, ඒ ස්පර්ශේ ඕන දෙයක් එය. ඒ ඇලීමට තමයි මේ මම කියන්නේ. ඒ මගේ ආත්ම. අන්න දැන් පංචස්කන්ධය මගේ ආත්ම කොට ගත්තාම පංචස්කන්ධයට නිකන් නැති වෙන්න බෑ. සසරට බැඳිලා නැති වෙන්න වෙනවා. සංයෝජනය. එතකොට එහෙනම් සක්කාය දිට්ඨි සංයෝජනය. කොහොමද බැඳෙන්නේ? බැඳෙනවා කියන එකේ තේරුම එහෙනම් සසරට ඇලීමක් නැත්නම් සසරට සම්බන්ධ වීමක් හේතු ඉතුරු වීමක් තියෙන්න වෙනවා. මේ පංචස්කන්ධය කියන එකේ හටගෙන නැතිවීමක් තියෙනවා නේද? පංච උපාදානස්කන්ධය කියන එකේ හටගෙන නැතිලා බේරෙන්නේ නැහැ. හටගෙන නැතෙන්න පෙර සසරට බැඳීමක් සිද්ධ වෙනවා. ඒ බැඳීමනේ සංයෝජනය. ඉතින් ඒක තේරුම් අරගන්න එපා කැඩෙන්න. සංයෝජන කැඩෙන්න නෙවෙයි. සක්කාය දිට්ඨි සංයෝජනය. මට කියන්න ධර්මයේ තේරුම් ගන්නද ඇද්දක පියාන භාවනා කරලා කාගේ සක්කාය දිට්ඨි කැඩෙන්නේ කියලා. මේක තේරුම් කරලා දීමක් නෙමෙයි කරන්නේ. ඒක තේරුම් ගන්න ඕන. තමන්ගේ අවබෝධය බවට පත් වෙන්න ඕනනේ. එහෙනම් ත්‍රිපිටක තුල නැත්තම් පෙන්වන්න කවුරු හරි බණ අහලා සෝවාන් වුණා ආරුණාම භාවනා කරලා සෝවාන් වෙච්ච කෙනෙක්. එහෙමයි මේ ගැඹුරු තැන් කියන්නේ ඒකයි. බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. සමාජයේ ඉන්න උගත් බුද්ධිමත් ධර්මදර කියන බොහෝ දෙනෙකුටත් අර සම්ප්‍රදායෙන් පිටපනින්න තේරෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ දැනුම පුළුවන් ලියන්න කියන්න පාඩම් කරන්න විභාගේ පාස් වෙන්න. නමුත් ප්‍රතිඵල ලබන්න නම් බෑ. මොකද ඒක වැරදි නම් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැනේ. ප්‍රතිඵල හම්බ වෙන්නේ හරි එකේ. දැන් මේක බැඳෙන හැටි මං කියලා දෙන්නද? ඇහැ තුල, කන තුල, නාසය තුල ඕන එකක් තුල මේක බැඳෙනවා. මේ ඇහැ තුල හට ගන්න කාරණේට තුනක එකතුවක්. ඇහි ප්‍රසාදයයි, රූපී සෙවණැල්ලයි එක හඳුනන චක්කු විඥානය තුල තමයි මේ පස්සචෛසිකේ පහටගන්නේ. ස්පර්ශ වුණාම ඔන්න අපට විඳින්න පුළුවන්. Tamanට කැමති පරිදි. විඳින්න ගියාම ඒ රූපේට නැත්තම් ශබ්දයට, ඒ ගන්ධයට, ඒ හතුරා කියන හැඟීමට ඒ ඕන එකකට. පුංචි ප්‍රියාප්‍රිය භාවයක්, කැමැති අකමැති භාවයක් එකතු කරනවා අපි.
ඒ කියන්නේ වේදනාවට තණ්හා කරනවා. තණ්හා වුණොත් ඒ අනපාරේ උපාදාන කියන එක තියෙනවා. අන්න පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙන හැටි. උපාදාන වුණොත් භව හේවත් තණ්හානුසයට හේතු ඉතුරු වෙනවා. මෙන්න සතරට බැඳෙන හැටි. ඔය ජීවිතේ එක වතාවක සතරට බැඳෙන්නේ නෑ අරමුණක් පාසා. දැන් මේක සිදු වෙනවට කියනවා සක්කාය දිට්ඨියට බැඳෙනවා කියලා. දැන් සංයෝජනය වුණානේ. දැන් මොකද්ද විසාකාවට වදාරලා තිබෙන්නේ? මෙසේ රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන් ඇලෙන කරුණු 100ක් ඔබට තිබෙනවා නම් දුක් 100ක් තියෙනවා. මේකට මොකද්ද හේතුව? සක්කායංචෝ භික්ඛවේද සක්කාය සමුදයංච. මම පංච උපාදානස්කන්ධය දේශනා කරන්න යන්නේ ඒකට හේතුව. සමුදයංච කියන්නේ කිසියම් තණ්හාවක් වේදයායන් තණ්හා පුනර්භවය ඇති කරන නන්දි රාග සහගත නන්දි නැත්තම් ඇල්ම ඇති කරන රාග සහිත తත්‍ර අභිනන්දිනී ඇසේ කනේ නාසයේ දිවේ කයේ ඕන තැනක අභිනන්දනය සතුටින් පිළිගන්න. එවනේ తත්‍ර නම් අභිනන්දිනී එන්න ඕනේ. එතකොට එහෙනම් කාම තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා හයකට බෙදෙනවා. සාවිද තණ්හාව. අරමුණේ ඇලෙන්න ගියාපුවම තණ්හා උපාදාන බව දැන් එතකොට යන්නේ ඒකටම කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධේ නතර වෙන්නේ තණ්හා උපාදාන වෙලා ශේෂ වෙලා කියන සතරට බැඳිලා. මේ අපි ආපු ගමනේ බුදුන් වහන්සේ පැහැදිලි කරන අපි මේ සතරට බැඳුනේ හැටි සංයෝජනය වුණ හැටි සක්කාය දිට්ඨි සංයෝජනය. එකවරක්ද? දහස්වරක්ද? ඇහෙන් පමණක්ද? නෑ අරමුණක් පාසා. දැන් එතකොට මම කියන්නේ මම කියන අකුරු දෙකද කයද? සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලානේ පෙන්නන්නේ 33 වචනේ. දැන් පංච උපාදානස්කන්ධේ ඉන්න මම කවුද? ඔබේ කයද? මොකද මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගත්තොත් මාරයට බැඳෙනවා. එහෙනම් අර වේදනාවට එහා ගියන් පස්සේ තමයි නේද බුදුරජාණන් වහන්සේලාත් පස්සපච්චා වේදනා තියෙන්න වෙනවා. නමුත් තණ්හා උපාදාන බව නැහැ. වේදනා පස්සපච්චා වේදනාවල මම නැහැ නේ එහෙනම් තණ්හා උපාදාන බව තමයි මම කියන්නේ. ඔය තණ්හාවට මම කියන්නේ කියලා මම කියන්නේ මට මතකයි ත්‍රිපිටකේ කොහේ හරි තිබුණා. නමුත් මට දැන් තියෙන තැන නම් මතක නැහැ. මොකද මම 75 විතර ඉඳලා කියන්නේ සමහර ඒවා 80 කාලේ බැලුවේ ඒවා ආපහු හම්බ වෙන්න වෙයි. සටහන් කරන දින මතක තියාගෙන නැහැ. තිබුණත් දැන් මතක නැති වෙන කාලේ තියෙන්නේ. ඒක තියෙන තැන හොයාගන්න නෙමෙයි ඕනේ ඇත්තද බලන්න ඕන කෙනෙක්. තියෙන තැන හොයාගත්තයි කියලා වැඩේ හරියන්නේ නැහැ. ඇත්ත නම් තේරුම් ගන්න වෙනවා. එතකොට එහෙනම් මේ අරමුණේ ඇලීම තුල අර තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බවං තණ්හා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා දරවල් හයෙන් අරමුණට ඇලෙන එක. ඒකනේ සංයෝජනය කියන්නේ. බැඳෙනවා. එතකොට දැන් මේක තේරුම් ගත්තාම කැඩෙනවා කියන්නේ මොකද්ද? දැන් මේ මොන මාර්ගයේද? මේ අරමුණට බැඳෙන එක භව මාර්ගය, භවගාමී මාර්ගය. ඒ මාර්ගයේ ඵලය තමයි ඊට පස්සේ අනාගත විපාකයක් හම්බ වෙන එක. මොකද මේක කර්ම මාර්ගයනේ. ඒකට හම්බ වෙන්නේ විපාකයේ ඵලය. විපාකේ තමයි ඵලය. මේ දැන් කැඩෙන්න මොකද්ද වෙන්න ඕන? මේ උපාදානයේ නොවි අවසන් වෙන්න ඕනේද කැඩෙන්න? මමත්වෙන් ගෙන අවසන් කරොත් ශේෂ ඉතුරු වීමට උපාදානයේ වේ අවසන් සසරට බැඳීම කියනවා.
හොඳයි බැඳෙන්නේ නැතුව අවසන් කරන්න බැරිද? බැඳෙන්නේ පැය ගණක් ගිහින්ද? නෑ මේ පංචස්කන්ධය හටගෙන නැසෙන්න පෙරමයි බැඳෙන්නේ මොහොතකින්. ඒකට කියනවා අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු කිරීම. බැඳීම. කැඩීම කුමක් වෙන්න ඕනේද? අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් වෙන්න ඕනේ. එතකොට ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. මොන තණ්හාවද? ඒ කියලා අකුරකට තියෙන තණ්හාවද? ඒ රූපයේ, ඒ ශබ්දයේ, ඒ ගන්ධයේ, ඒ රසයේ, ඒ අරමුණට අදාළ තණ්හාව නැති වෙන්න ඕන. දැන් එතකොට මව කුසින් බිහිවිලා මැරෙන කල්ම ඉන්න මමක් ඉන්නවද මේකේ? ඒ සම්මත ලෝකේ මම. අපි හැමෝටම මම අහවලා. නමුත් අපි අර මාගේ උදාහරණ අනුව ගත් කල කොරවක් අලකොලෙන් අලකට යනවා අරමුණෙන් අරමුණට මාරු වෙනවා. ඒ අරමුණ වල ඉන්න මම කවුද? ලෝභය මම, ද්වේෂය මම, ඊර්ෂ්‍යාව මම, ක්‍රෝධය, වෛරය ඒ තමයි මම. මම නම් මගේ නම් මගේ ආත්ම එහෙනම් සතරට බැඳේ. අර මඤ්ඤමානෝ බික්කු බද්දෝ මාරස්. මේක තේරුම් ගත්තේ නැතුව ශරීරය 32කට බෙදලා ඒවා එක එක වෙනම හිතලා බලලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කිව්වහම මේක ත්‍රිපිටකයට අදාළ බණක් නෙමෙයි. අර වෙදකම් දන්න වෙද මහත්තුරුත් ඉන්නවා නිකන් ඒ පැත්ත දිහා බලලා පාඩම් කරගත්ත ගොඩේ විද්දුත් ඉන්නවා කියලා කියන්නේ ගොඩ වෙදකම් කියලා. ඒක ගොඩේ බණක් නොගැඹුරු. දැන් එතකොට එහෙනම් මොකද්ද මේකෙන් කියවෙන්නේ? කය නම් මොහොතක් පාසා වෙනස් වෙනවා. සිතත් මොහොතක් පාසා වෙනස් වෙනවා. සිතින් සිතට මොකුත් යන්නේ නැහැ. කෝ ආත්මය? පරලෝ යන ආත්මයකෝ සසරින් සසර ගින ආත්මයකෝ ආත්මයක් නැහැ. නමුත් ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. බැඳුනහම හටගන්න හේතු ඉතුරු නිසා යලි හට ගන්නවා. බැඳීම මේ ස්කන්ධ පංචකයේ වැඩක්, හට ගැනීම ඊළඟ ස්කන්ධ පංචකයේ වැඩක්. අර හේතු නිසා. මම ඔය කියන්නේ ගෝයන් ගහ මැරෙනවා. හැබැයි ගෝයන් කරලා ඉතුරු කරලා මැරෙන්නේ පැහිලා. ඒක තමයි හිටියම. ඊළඟ කනට කල වෙන්නේ ගෝයන් ගහ ඉතුරු කරපු විතර වී නේද? මේ ගෝයන් ගහ ඕනේ දෙයකට. මම හරියටම ගැලපෙන්නේ නැහැ හිතන්න කල්පනා කරන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය කර්ම බීජ රැස් කරයි. අනාගත පැවැත්මට. ඒ කර්ම බීජ රැස් වෙන ආකාරය තමයි තණ්හා උපාදාන භව කියන වචنين පාවිච්චි කරන්නේ. තණ්හා නම් උපාදාන භව. සංයෝජන වෙනවා කියන්නේ කර්ම බීජ රැස් වෙනවට. දැන් සංයෝජන කඩනවා කියන්නේ මොකක්ද එහෙනම්? කර්ම බීජ රැස් නොවෙනවට නේ. එහෙනම් අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. මේ ස්කන්ධ පංචකය තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්නවා කියලා කෙතනක පෙන්නනවා. එහෙම නැත්නම් තණ්හා උපාදාන භව වශයෙන් නොගන්නවා කියලා පෙන්නනවා. වේදනා පස්සපච්චය වේදනා ඇහි තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා අන්නර ඒ තණ්හාව උපාදාන භව කරගන්න නැතුවට තමයි පෙන්වන්නේ ආශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධ භව නිරෝධෝ. මේ අල්ලා නොගැනීම මමත් වෙන්න නොගැනීම. ඒ මාර්ගය. දැන් අවිද්‍යා සංකාර උනේ නැහැ. ඉස්සෙල්ලා තණ්හා උපාදාන භව නම් ඒකට තමයි අවිද්‍යා සංකාර කියන්නේ. ඒ පොත්වලයි අනිත්‍යයි පටිච්චසම්පාදේ මුල අවිද්‍යා පත්‍ය සංඛාරය ගන්නවට මම පැහැදිලි කරන්නේ වර්තමාන මොහොතේ මුලා වීම තුල තමයි සසරට බැඳෙන මේ අවිද්‍යා සංඛාරය වෙන්නේ. තණ්හා උපාදාන භව වුණොත් අවිද්‍යා පත්‍ය සංඛාරා කර්ම රැස් කළා. ඒ මාර්ගයේද නැහැ. ඒ කුම්මග්ග සේවනය. හොඳයි තණ්හා උපාදාන භව උනේ නැත්නම් තණ්හා නැහැ උපාදාන නැහැ භව නැහැ.
දැන් මොකද උනේ? ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනවා. මොකද්ද ලැබිච්ච ඵලය? ඵල ගැන කතා කරන්න බෑ. ඵලය අසංකත දෙයක්. ඒකට කියනවා විද්‍යා විමුක්ති. එතකොට මාර්ගය මොකද්ද එහෙනම්? තණ්හා උපාදාන බව නොවීම මාර්ගය. සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා නෙමෙයිද පෙන්වන්නේ? ඵලය නිර්වාණය. ඔය සෝවාන් වුණ පුද්ගලයා නිවන් දකින්නවා කියලා කියනවා නේද? මොනවද මේ මිනිස්සු මාර්ගඵල කියලා හොයන්නේ? කතා කරන්න පුළුවන් එකක්ද ඵලය කියලා කියන්නේ? හැබැයි දැනෙනවා. Tamanට දැනෙනවා. මොකද අර ලෝභ, දේශ, මොහ, ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ නිබ්බානන්නේ මේවා ෂේ වෙන්න ඕනේ. අන්න මේ ෂේ ප්‍රතිපදාව යන එක තමයි මාර්ගය. එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයා ඊට පස්සේ මොකද කරන්නේ ඇත්තේ? අල්ලා ගන්න මාර්ගයයිද අල්ලා නොගන්න මාර්ගයයිද? අල්ලා නොගන්න මාර්ගයට අර ඵලය හම්බ වෙනවා. ඒකට අපි කියන අසංකත කියලානේ. අසංකත. දැන් ඉවරද සක්කාය දිට්ඨිය කැඩිලා? නෑ බැඳෙන හැටි දැන් තේරුණා. මමත්වයෙන් ගත්තාම වැඳෙන්නේ. දැන් ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කං සූ මොගරාජ සදාසතෝ අත්තාන දිට්ඨින් ඌහච්ච යම්මච්ච තරවසියා. දැන් සක්කාය දිට්ඨියට නොබැඳෙන්න උත්සාහ කරන්න. ඌහච්ච කියන්නේ. අන්න භාවනා කරනවා කියන්නේ මේ අරමුණේන එකේ සක්කාය දිට්ඨියට නොබැඳී අවසන් කරන්න මහන්සි වෙන එක. එතකොට මොකද්ද ඒකේ ශුන්‍යතයි කියන්නේ? දැන් අර පෘථග්ජන පුද්ගලයාගේ ඒකේ මට සහ මට අයිති දේවල් වලින් යුක්තයි. ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්තයි තමයි මට සහ මට අයිති දේවල්. මට සහ මට ශුන්‍යං අත්තනේනව අත්තනියව. ස්කන්ධ පංචකේ මට සහ මට අයිති දේවල් වලින් හිවත් ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් ශූන්‍ය වෙනකොට සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් වෙනවා. ඉන් දේශනාවල තියෙන උත්සාහ කරන්න සක්කාය දිට්ඨියට නොපැමිණ අවසන් කරන්න කියලානේ. දැන් මාර්ගය කියලා ඵලය කියලා මොනවද ගන්නද? මොහොතක් පාසා මාර්ගය ගන්නවා නම් ඵලයනේ හම්බ වෙන්නේ. මේ අල්ලා නොගැනීමේ මාර්ගය ගත්තොත් කෙලස් නැසෙනකොට ඵලය කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකයි මම කියේ මේ මිනිස්සු මාර්ගඵල කියලා මොනවද දන්නේ නැහැ හොයන්නේ කියලා මම කියන්නේ. දැන් මෙන්න පටිසෝතගාමිත්වය. අල්ලාගෙන අවසන් කිරීම වෙනුවට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින ඕනෑ පංචස්කන්ධයක් වර්තමාන මොහොතේ පහළ වෙන්නේ ඔය එකක් එකයි. ඒක අල්ලා නොගෙන අවසන් කරනවා නම් මාර්ගය එනම් ඵලය. ඔබ මේ ළමයින්ට තේරෙන උදාහරණයක් මම කිව්වා ඔයගොල්ලන්ට කියන්න. අද ඊයේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ හිටපු කාලේ තිබිච්ච උපමා ඔක්කොම කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ගරිල්ලා සටන් තිබුණෙත් නැහැ හින්දා ඒක උපමාවට අරන් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ක්‍රිකට් තිබුණෙත් නැහැ හින්දා උපමාවට අරන් නැහැ. ඔබ මට වඩා ක්‍රිකට් ගැන දන්නවානේ. ඕවර 50යි, පන්දු 300යි. 300 මේක පාරේ යවනවද? නැහැ ඕවරෙන් ඕවරේ. ඕවරෙත් එක පාරේ යවනවද? නැහැ එකයි යවන්නේ. ඉස්සලා පිටිකරුවා දෙවි ගියා දැන් පන්දු පිටිකරුවා ඇවිදින් ඉන්නවා. දෙවියගේ එක්කෙනා ගැන කල්පනා කරගෙන ඉන්නකොත් හරියයිද වැඩි? පස්සේ එක්කෙනා ගහයි කියලා හිතන්න ගියොත් හරියයිද වැඩි? නෑ දැන් එක පන්දුවක් එනවා තප්පර දෙකක් යන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ? ඒ පන්දුවෙන්මයි දැවි යන්නේ, ඒ පන්දුවටමයි ලකුණු ගන්න ඕන. චකිතෙන් එහෙම බල බල හිටියොත් විකට් වැදුනා උඩ පන්දුවක් ගියා ඉවරයි. හඳුනාගත්තොත් 4 හෝ 6 පාර. වෙනවද වර්තමානයේ? කල්පයක් එකට ගැහුවත් එන්නේ එක පන්දුවයි නේද ගහන්නේ? දෙකක් එවන්නේ නැහනේ. තේරෙනවද වර්තමාන මොහොතේ වැදගත්කම? කවදාවත් එන්නේ නැහැ. වෙන දවසක් කවදාවත් එන්නේ නැහැ. ඔය සතර පෙරම් පුරන මිනිස්සුන්ට මම මේ කියන්නේ. නිවන් දකින්න අනාගතේ පෙරම් පුරන අයට. ක්‍රිකට් තරඟේ හැමදාමත් එක පන්දුවයි එන්නේ. ඒක තමයි පරදින්නේ හරි දිනන්නේ හරි. ඒ වගේ මේ වර්තමාන මොහොත ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින මේ මොහොත ඇලෙනවද?
ඇලිලා අවසන් කරනවද නැත්නම් ඇලෙන්නේ නැතුව අවසන් කරනවද? කරපු වැඩේ ඇලිලා අවසන් කරන එක. ඒක තමයි වෙමින් පවතින දේ කියලා මම කියන්නේ. මිනිස්සුන්ගේ. වෙමින් පැවතුන දේ. දැන් වෙන්න ඕන දේ. ආපහු යන්න. මට නම් පළ කියලා જાතියක් පේන්නේ නැහැ. හැබැයි ලෝභ දේශ මොහේ ලැබෙනකොට හිත සංසුන් බව තේරෙනවා. ඒව නැතනකොට. ගිඩියක් වගේ සහතිකයක් වගේ දෙයක් පෙවුන්නේ නැති වුණාට. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් තියපුවා තියෙනවා. ඔය බණ තේරෙන්න ඉස්සලා තියපු ටිකක් තියෙනවා අතීතයේ අකුසල මූල කියලා. කාමරාග ව්‍යාපාද. ගැටෙනකොට එනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගැටෙනකොට ගැටෙන්නේ බාහිර කාරණා එන්නේ හිතේ තියෙන එක. මේකට උපමාව ඕනේද? කිර රුක්කෝපම සූත්‍රය. ගහක් අවුරුදු 15ක් තිස්සේ වැඩෙනවා කොලයක් වඩා නැත්නම් කිරි තියෙන තැනක් හොයන්න නැහැ. කිරේරියක් කරන් පස්පොලකට ගෙටුවාම ගහේ කිරි තියෙනවා නම් එනවා. පස්පොලෙන්ම කිරි එනවා. මේ මොකද්ද කියන්නේ? බණ තේරෙන නැති කාලේ එකතු කරගත්ත ලෝභ දේශ මොහ ටික තමයි ගහ ඇතුලේ තියෙන කිරි වගේ හිත ඇතුලේ තියෙනා වූ මේ දුක් වලට හේතු ටික. ඇහැට රූපේ, කනට ශබ්දේ, නාසයට ගන්ධේ, දිවට රස මේ බාහිරින් ගැටෙනකොට ඒ අරමුණට අදාළ තමන් එකතු කරගත්ත කුණ ටිකෙන් නෙවෙයිද මේ වද විඳින්නේ. ඒක නෙවෙයිද දුක. තව රැස් කරුවොත් තව වැඩි වෙන්නේ නැද්ද අල්ලා ගැනීම සංඛ්‍යාව? දැන් එහෙනම් මොකද කරන්න ඕන? එයි තණ්හා උපාදාන බව නොවි අවසන් කරනවට කියනවා විදර්ශනා වඩනවා. අනාගත ඵලයක් පොදෙන් හේතු නොතර අවසන් කරනවා. එහෙනම් එහෙම අරමුණේ නොඇලෙන මොහොතක් පාසා විද්‍යා මුක්තියට නෙමෙයි යන්නේ. වචනෙන් කියන්න බැරි වුණාට. හැබැයි ඇලෙන මොහොතක් පාසා අවිද්‍යා සංකාර. දැන් එකතු කරන්න අනුසෝතගාමියා. දැන් එකතු කරව දේවල් අයින් කරන්න පටිසෝතගාමියා. මතක තබා ගන්න. එහෙනම් මේ සංසුන් සුවය ඔය ක්ලේශයන් ප්‍රහීන වෙනකොට ලැබෙන එකයි අරමුණක් අරගෙන වඩලා වඩා ගන්න සමාධියයි අතර තියෙන වෙනස මේ බෞද්ධයෝ දන්නේ නැහැ. බණ කියන අය දන්නෙත් නැහැ. ඒක සෝවාන් ඵලය කියලා හිතන් ඉන්නවා මේ සංසුන් වුණාම සමාධිය. මහා කාච්චායන මහරහතන් වහන්සේ වදාහරනවා කෙලෙස් යටපත් කරගන්න ළමාදිය පිරිහෙන සුළුයි. සසුනෙන් පරිබාහිරයි. ඒක සමාධියක් වුණාට ඒක විද්‍යාවේ මුක්තියක් නෙමෙයි. ඒ සමාධියේ අරමුණක් තියෙනවා. අරමුණක් තුල ඉන්නේ අරමුණ ආයතනයක්. ඒ නිසා අනිත්‍ය ඉන්නේ නැහැ. ඒ සමාධිය කිව්වට ඒක අරමුණක ඉන්නේ. නමුත් මේ මාර්ගඵල වලදී අරමුණක නෙමෙයි ඉන්නේ. අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ නිසා ඒකට උත්තරයක් දීලා තිනවා ධානං විරාගෝ. ධාන කියන தത്വෙදී ඒ මොහොතට රාගරේදසම විනාශ වෙලා හින්දා හරි නැත නිසා හරි විරාගිකයි. හැබැයි දෙකක්. තානි ද්විදානේ වර්ග දෙකක්. අර සමාධිය කියන එකේදී බොජ්ජංග විප්පයුක්තානි. බොජ්ජංග රහිත තමයි මේ ධාන සංසුන් බව තියෙන්නේ. ධර්මයේ පැත්තේ බොජ්ජංග සම්පයුක්තානි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුග්ගලානි. බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. දන්නේ නැහැ නේද මේක තව කවුරුත්? සමාධිය සෝවාන් ඵලය කියලා හිතාගත්තට සසුනෙන් පරිබාහිරයි කියන එක තමයි බොජ්ජංග විප්පයුක්තානි. ඒක ලෞකික සමාධිය. නමුත් සමාධියේ සැනසීම සමානයි. කෙලෙස් අටපත් වී ඇති බැවින් කෙලෙස් නැසෙන බැවින්. නමුත් අරිය පුද්ගලානි. අරිය පුද්ගලයාගේ සමාධිය ආයතනයක් නෙමෙයි. ඒ නිසා ඒක එහාට මාර්ගඵල පිළිවෙලින් තවදුරටත් මේ අසංකතේ සාක්ෂාත් වෙන මේ පැත්ත සංසුන් වෙනවා. මේක ආපහු බුදුහාමුදුරන් උදුර ගන්න බෑ. පරිසෝතගාමී කියන්නේ ඒකයි. එඳ ලබු ගෙඩියක් හරි කොස් ගෙඩියක් හරි හතිකයක් හරි ලැබෙන්නේ නැහැ ඵල කියලා. ඵලයේ නිර්වාණය. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා නෙමෙයිද පෙන්වන්නේ. ඒකට නිර්වාණ කිවට අසංකත කියලා කතා කරන්නේ. මොකද මේ වචන පාවිච්චි කරන්න බෑ එහාට. ඒවා ගැන හොයන්න යන්න එපා. මේවා ගැන බලන්න ඔබට තියෙන එක. මොකද්ද තියෙනවා කියලා තියෙන්නේ. ඔබට කාමරාග ව්‍යාපාද උපදිනවා නම් උපදින්නේ තියෙන නිසා කියලා බුදුහාමුදුරුවෝ අදාරනවා.
අන්න අර තණ්හා උපාදාන භව කරගත් එකේ හේතු තමයි මේ තියෙනවා කියන්නේ. ඉතින් මේ හේතු ඇවිදින් ඉවර කරන්න එපා. ඒ හින්දා ඒකට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. වර්තමාන මොහොත අනාගතයට නොතිය අවසන් කරන්න බෑ. ඒකට කියනවා නූපන්න කුසල් නූකදීම කියලා. මේකට කියනවා සම්මා වායාම කියලා. ප්‍රායෝගික වෙන්න ඕන නැද්ද? දැන් යන්න සීල සූත්‍රයට. පංච උපාදානස්කන්ධයේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලනකොට තමයි සෝවාන් වෙන්නේ, සකෘදාගාමී වෙන්නේ, අනාගාමී වෙන්නේ, අරියත් වෙන්නේ. එහෙනම් එතකල් මොකද කරන්න තියෙන්නේ? උපදින පංච උපාදානස්කන්ධය නොඇලී අවසන් කරන්න ඕනේ. අතීත හේතු නිසා වර්තමාන පට ගන්නවා, මේ මොහොතේ වර්තමාන නොවි අවසන් කරන්න වෙනවා. ඒ අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන්නේ මේක සනිත්‍යයි, ලොම් අනිත්‍යයි, මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි කියන එක නෙමෙයි. අල්ලා නොගැනීමට නමක් අනිත්‍ය දුක්ඛානාත්ම, අල්ලා ගැනීමට නමක් නිත්‍ය සුඛාත්ම. ඒක පඤ්ඤාවේ පස්ස තියෙන්නේ. කිය ඉන්න එකක් නෙමෙයි. එහෙනම් අපි එතෙන්ද මේ වැඩේ කරන්න මහන්සි වෙන්න, වීරිය කරන්න, සිහිය පුරුදු කරන්න ඕන. ආපහු යන්න. ඒ නිසා මාර්ගඵල කියලා අටකට බෙදුවට මාර්ගය කියලා එක තැනක් නැහැ, ඵලය කියලා එක තැනක් නැහැ. මොහොතක් පාසාම මාර්ගඵල හමු වෙන්නේ. මාර්ගය ගන්නවා නම්. එතකොට පළවෙනි සෝවාන් මාර්ගයේදී මාර්ගඵල පළවෙනි ධානයේදී. දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට දෙවෙනි ධානය ලෝකෝත්තර. සකදාගාමි කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒ අසංකත කියන தത്വෙට වෙන වචන මොකුත් නැහැ. ඒක තමයි හම් වෙන්නේ. විද්‍යාවේ මුක්ති කියන එකේ තේරෙම ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් මිදෙනවා කියන එක. අර අතෙන්ද වචන දාන්නේ නැහැ. අවිද්‍යා සංකාරය නොවෙනවා නම් විද්‍යාවේ මුක්තිය වෙනවා. ඵලය අසංකතයි කියන්නේ මම ඒකනේ. ඒ ගැන හොයන්න යන්න එපා. දැනේවි. Taman ළඟ තියෙන කුණු කන්දල් ටික අඩු වෙනකොට මේ සංසුන් බවක් දැනේවි. තව ටිකක් කල් යනකොට බාහිර ලෝකේ කාරණාවලට ඇවිස්සෙන්න කාරණා හිතේ නැති බව දැනේවි. එතකොට තේරෙවි අටලෝ දහමේ කම්පා වෙන්නේ නැතුව නිවිලා ඉන්නවා කියලා ටික ටික වැඩි වෙනවායි කියලා. ඒකයි මං කිව්වේ මෙතනින් එහා පැත්තේ කතා කරලා වැඩක් නැහැ. කතා කරන්න ඕනේ මෙහා පැත්තේ මෝඩකම් ටික හදාගන්න. ඊට පස්සේ යන පුද්ගලයා යාවි. ඒ පුද්ගලයා ඊට පස්සේ අල්ලාපේට සල්ලාපේට නැත්තම් මේ පස්දරට හම්බෙනවත් එක්කලා දුවන්න කැමති වෙන්නේ නැහැ. පුළුවන් තරම් නිහඬව ඉන්න බලන්නේ. උත්තරීතර හොද කලාව. නිහඬ බව මිදින කාරණා එනකම් බලන් ඉන්නවා. ඒක ඉවර කරන්න. ආයෙත් නිහඬ බවට යන්න. නොසන්සුන් වෙනකල් බලන් ඉන්නවා. හැංගිලා එන්න එපා. ඒ නොසන්සුන් බව ඉතා ඉක්මනින් සංසුන් තැනටපත් කරන්න. උත්තරීතර හොද කලාව කියලා කියන්නේ. ඒ නැති තැනක් නෙවෙයි. නමුත් ඒක හරියම සුන්දර තැනක්. ඒකේ ගැටුම් නැහැ. දෙන්නේ පිටිබැරි. ඒකේ මේ කතා කරන මේ අරමුණක් තුල විඳින්නා වූ වේදිත සුවයට වඩා එහා ගිය සුවයක් තියෙනවා. ඒක ලෝකෝත්තර සුව කියලා කියන්නේ. අදත් මම අහගෙන හිටියා මේ නිවන් කියන එක මරණයෙන් එහා පැත්තේ හිතන් කියලා කියනවා කෙනෙක්. නෑ ඒක ලැබෙන්න ඕන ජීවිතය තුල කියලා. මේ ලෝකෝත්තර සුවේ ලැබෙනකොට ඊට එහා ලබන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ නැති වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මෙතනින් එහා හොයන්න නැතුව ධර්මයේ තේරුම් අරගෙන බලන්න මේ මම පෙන්වන්නේ දැන් මේ සක්කාය දිට්ඨිය කියන එක මේ රටේ මොන විදිහටද කියන්නේ උගන්වන්නේ. මට කියන්නකො පුළුවන් නම්. නැති කරන්න ඕන මොනවද? රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව. ඒ මොනවා නිසාද? රූපේ නිසා, ශබ්දේ නිසා, අරමුණ නිසා. හොඳයි රූපේ කියන්නේ ශරීරය හරි පටවියාපෝ තේජාරය ගත්තාම කොහොමද රූප තණ්හාව නැති වෙන්නේ? රූප තණ්හාව රූපේදී, ශබ්ද තණ්හාව ශබ්දේදී, ගන්ධ තණ්හාව ගන්ධේදී අරමුණ අල්ලා නොගැනීමෙන් නැති කරන්න ඕන. අද නෙමෙයි කියන්නේ. බොහෝම කලාතුරකින් තමයි කෙනෙක් අල්ලගන්නේ. පරණ පොතේම ඔක්කොම ඉන්නවා, පරණ පොතේම යනවා. ඒකයි මම කියන්නේ ඔබට හොඳ අටුවාවක් තියෙනවා.
බුදුන් වදාළ ධර්මයේ තේරුම් ගන්න හොඳම අටුවාව පංචස්කන්ධය. ඒක තුල වෙන කාරණා ඇත්ත නම් බුදුන් වදාළ දේ ඇත්ත. කවුරු මොනවා විකෘති කළත්. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංචස්කන්ධ දුක්ඛ නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධය හදාන තියෙනවා. දැන් උපාදානෙන් මිදෙනකොට හේතු ඉතුරු නොවි අවසන් වෙනකොට අසංකතය හම්බ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට රූප වේදනා සංඥා සංකාර පහ තියෙනවා. හැබැයි උපාදාන කියන කෑල්ල නැහැ. දැන් එතකොට මම නැහැනේ. ඔපේන උපාදානයනේ මම කියන්නේ. තණ්හා නැහැනේ. එහෙනම් තණ්හාවනේ මම කියන්නේ. මම ওই තණ්හාවටමයි මම කියන්නේ කියලා තියෙනවා කියලා කියන්නේ ඒකනේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඇස් නැද්ද, කන් නැද්ද, කතා බහ කරන්නේ නැද්ද, වළඳන්නේ නැද්ද? නැහැ. සක්කාය දිට්ඨි නැහැ. සක්කාය පහළ වෙනවා ස්කන්ධ පංචකේ. උපාදාන නැහැ. උපාදානයේ වීම පමාවයි. උපාදානෙන් මිදීම භාවනාවයි, විදර්ශනාවයි. මේ වැඩේ කරන හැටි ඉගෙනගෙන පටන් ගන්න. ඒක සියුම්ම තේරුම් ගන්න බලන්න. හරි. මගේ මේක දිග මාතෘකාව මම මේ කතා කරන්න හිටියේ පැය 3-4ක් තිස්සේ ටික ටික අරන් ඇවිදින්. ඔය ඔතන නෙමෙයි මම කල්පනා කරේ මුල ඉඳලා ගන්න. ඒ කියන්නේ මේ ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණ තුල, පව තුල, පින තුල අපි මේ බැඳෙන හැටි කතා කරගෙන ඇවිදින්. දැන් මේ සසර ගමන යන හැටි කියලා දීලා විස්තර කරන්න. අපි ආයෙ ගනිමු ඕනනම්. එහෙනම් ඉතින් මේ தත්වයන් කටපාඩම් කරගෙන හරියන්නේ එහෙම නැහැ. අනතුරුව මේ පටිසෝතගාමිත්වයට උත්සාහ කරන්න ඕන යනවා. එතකොට පටිසෝතගාමිත්වයේ මාර්ගයයි ඵලය අසංකතයි. මාර්ගය පාරක් නෙමෙයි මාර්ගඵල කියලා නේ එකට කියන්නේ. මාර්ගය සමග ඵලය. ඉතින් මාර්ගය තමයි ඉන්නේ. සෝවාන් මාර්ගේ අතහරිමින් ඉන්නවා. තව එහාට කාමරාග ව්‍යාපාරන සකෘදාගාමී මාර්ගේ, ඊට පස්සේ විනාශ කරන අනාගාමී මාර්ගේ. තව මෝහයක් තියෙනවා අතහැරමින් ඉන්නකොට අනාගාමී සහ රහත් අතර මාර්ගය. ඵලය දිගටම හම්බ වෙන්නේ අසංකතේ. සාධික හම්බ වෙන්නේ නැති වුණාට. එහෙනම් තේරුම් ගන්නකො සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන වචනෙන් පෙන්නන්නේ මොකක්ද? ඵලය මොකද්ද? ඒක මේ ලෝකේ වචන වලට අයිති නෑ. හැබැයි මහණෙනි ඇත්තේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම එකක් තියෙන නිසා මිනිස්සුන්ට දුකින් මිදීමක් තියෙනවා. නැත්තම් දුකින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා තියෙනවා. එimheම තේරුම් ගන්නවට තමයි ධම්මැස පෑදෙනවායි කියලා කියන්නේ. දැන් බලන්න පංචස්කන්ධයට පංච උපාදානස්කන්ධයට ස්ත්‍රී පුරුෂ කිහිප වේද භාවයක් තියෙනවද කියලා. බලන්න ශික්ෂාපද වලින් හදන්න සංවර කරන්න පුළුවන්ද කියලා. තව දෙහාට තියෙනවා ගොඩක් මම කියන්නේ සමාජයේ. බහුතරේ ඉන්නේ එතන නිසා. බොහොම ඒ දේ තේරුම් ගන්න. දැන් මෙතන මෙන්න මේ උපාදානයේ වී අවසන් වීම කර්මයේ සරණ උපාදානයේ නොවි අවසන් වීමට තමයි ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ. ධර්මයේ සරණින් තමයි සතර දුකින් මිදෙන්නේ. තේරෙනවද බුදුහාමුදුරන්ගේ ධර්මයේ සරණ තියෙන තැන? මෙතනට කොච්චර ඈත ඉඳගෙනද මිනිස්සු ධම්මන්තරණං ගච්ඡාමි කියන්නේ කියලා තියෙන්නේ. කියනවා විතරයි කරන්නේ නැහැ. ඒ ධර්මයේ සරණින් උපාදාන නොවි අවසන් වෙනකොට සසර දුකින් මිදීමට ධර්මයේ සරණ කරගන්නේ. අල්ලා ගැනීම කර්මයේ සරණ, අල්ලුවේ නොගැනීම ධර්මයේ සරණ. හරිනේ ගොයලපෙන්නේ ඔය. එහෙනම් අපි සමුගනිමු ඕනකට වඩා වෙලා ගියා වෙන්නේ නැති අද. නමුත් මේක ගැඹුරු මාතෘකාවක් මට මේකට විනාඩියෙන් දෙකකින් කරන්න බෑ. ඒ නිසා ටිකක් කතා කළේ. එහෙනම් නැවත දවසක මොන ගෙහෙමු කල්පනා කරන්න. පටිගත කරන් හරි අහලා තවන් දෙන්න බලන්න. නැත්තම් අර අනිකුත් වැරදි දේවලුත් එක්කලා සංසන්දනය කරලා බලන්න කෝකද හරි කියලා. රූපය කියන්නේ ශරීරයද, රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝද, රූපය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණද. අරමුණටද තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාවද නැති කරන්න ඕන කියන එක හොඳට ගලප ගන්නකො. එතකොට එහෙනම් සතර දුකින් මිදීමට තෙරුවන් සරණ කරගන්න ලැබේවි. යලි හමු වෙමු.